මේකද ආවේ ළමයින්ට පළවෙනි එකට විශ්ක මේකද ආවේ කාව්‍ය හරිද හසිනි මේකද ආවේ ගුම්නි මේ උත්තරේද ගුම්නි ආවේ පළවෙනි කොටස හරිනේ ඔන්න ඔය විදිහට මේ පළවෙනි කොටසට අපිට ගත හැකි මේ 0.2යි මවුල ගණනට ගත හැකි පළවෙනි කොටසේ මැග්නීසියම් සහ සාන්ද්‍රණය. ඔය විදිහට මොකල්ලෝ ඒකෙම දෙවෙනි කොටස තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය. හරි. කැපිටල් C වරහන් තුල NaCl. එතකොට NaCl සාන්ද්‍රණය කොහොමද එන්නේ? NaCl මවුල ගාන. මුලින් 5.85 කියලානේ. NaCl මවුල ගාන ඔයගොල්ලෝ පැත්තකින් හොයලා තී මවුල කීයක්ද ආවේ? 58.5 තමයි NaCl මවුලික ස්කන්ධය. ග්‍රෑම් 58.5ක මවුල ඇතුළේ නම් මවුල 5.85 0.1යි මවුල. 0.1යි මවුල බෙදනවා පරිමාව කොච්චරද ළමයි? පරිමාව මන් දුන්නේ 150යි ඝනසෙට. ඒ නිසා 0.15යි sorry 1.5යි ඝන ඩෙසිමීටර dm ක් කියලා එනවා. ඔන්න තමයි එන්නේ. මේක සුළු කරනකොට මේකට අපිට අර කියන්නේ මේ කැපෙන උත්තරයක් සුළු කරන උත්තරයක් එන්නේ නැහැ. මේක එන්නේ දශම අගයක් වෙන තමයි ගන්න පුළුවන්. හරි. ඔකට ආවේ මොකද්ද? හරි 0.1 බෙදීම 150. හරි 100 බෙදීම 15 100 බෙදීම 15 වගේක් එන්නේ. එතකොට 0.0යි 15ක් 690යි මේක දාවේ ළමයිට දශම 6යි නේ. ඒතකොට 7 කියලා ඉවර කරලා ඔයගලන්ට මවුල ගන්න. මේක ආවද ළමයිට? කොමුනි මේක එනවද උත්තර ළමයි? වැරදි රාස ඒ ගණන් ටික පොඩ්ඩක් උඩයට මාරු කරලා බෙදලා තියෙනවා. ඒක තමයි මම බැලුවේ. මේ ආයෙ හදන්න හේතුවත් ඒකයි. නැත්නම් මම මේක ආයෙ හදන්නේ නැහැ ඔයගලන්ට. මම බැලුවේ මේ ළමයි මේ එකිනෙකට වෙනස් උත්තර ආවේ කොහොමද කියලා. මොන හරි පොඩි ගැටලුවක් වෙලා තියෙනවා. මේ බලන්නකෝ. දැන් මේක හරිනේ හරි. හසින්ට මේක ඇවිල්ලා තියෙන හොඳයි. දැන් ඔන්න ඔය විදිහට තමයි මේ සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය හොයාගන්නේ. මේක හැමෝටම පැහැදිලි ඇති. මම මවුල ගාන පරිමාණ බෙදලා ඔන්න හදාගත්ත සාන්ද්‍රණ. මේක හරිද ළමයි? දැන් දශම ස්ථාන 3කට සමහරව සුළු කරගත්තා. ඊළඟට මට කියනවා මේ ද්‍රාවණ දෙක කවලම් කරනවලු. ද්‍රාවණ දෙක කවලම් කරාම මොන වගේ වෙයිද? ද්‍රාවණ දෙක කවලම් කරාම මොන වගේ වෙයිද? එකක් තමයි මැග්නීසියම් සල්ෆේට් 250ක ද්‍රාවණයක් තියෙනවා. අනිත් එකේ සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා කොච්චරද? NaCl තියෙනවා 150ක පරිමාවක්. හරි. අපි ඒක පොඩ්ඩක් ගමුකෝ නිකන් ඇදලා වෙන්නමුකෝ ළමයිට. හරි. එක්කෙනෙක් මම ගන්නකො රතු පාටින් වගේ මැග්නීසියම් සල්ෆේට්. ඔන්න යාගේ 250ක් තියෙන මෙතන. හරි. ඕකේ. අනිත් එකේ නිල් පාටින් ගන්නවා. එයාගේ තියෙනවා 150ක්. කුඩා පරිමාවක් ඔය වගේ. හරි. දැන් ඔය දෙක එකතු කරලා හදනවා අලුත් ද්‍රාවණයක්. හරිද? මම මේ ඉස්සරහම හඳුනන යාව. ඔය කියන අලුත් ද්‍රාවණය. ඔන්න ඔක තමයි භාජනය. හරි. ඕකට දානවා දැන් මේ දෙක. මේ දෙක කවලම් කරාම මොකද වෙන්නේ? මේවා එකාකාරව මිශ්‍ර වෙනවා. හරි. එකාකාරව මිශ්‍ර වෙලා පරිමාව මොකද්ද? පරිමාව වැඩි වෙනවා. ළමයිට පැහැදිලිද ඒක? අන්තිම ද්‍රාවණයේ මේ අයන දෙවර්ගෙම ඉන්නවා. හරිද? මෙතන මේකේ ඉන්න ළමයි අපි කතා කරන දෙවර්ගෙම ඉන්නවා. කවුද දෙවර්ගෙම? එක්කෙනෙක් තමයි මැග්නීසියම් සල්ෆේට්. හරි ඒක අවුලක් නැහැ. අපි කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. මැග්නීසියම් සල්ෆේට් එහෙමම ඉන්නවා. තව ඉන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් NaCl. එකක් තියෙනවා. ඒත් ප්‍රශ්න නැහැ. ඒතකොට මේ දෙන්නම ඉන්නවා. හැබැයි දැන් කවලම් වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් ඔන්න වගේ ද්‍රාවණයක් මැග්නීසියම් සල්ෆේට් සහ NaCl තියෙන දෙකම තියෙන ද්‍රාවණයක්. ඒතකොට මම මේ චුට්ටක් එහාට උගන් ඉගෙනුවා.
ඔයගොල්ලන් තේරෙන්න මේක ද්‍රාවණයකදී වෙන්නේ මේ සංයෝග මැග්නීසියම් සල්ෆේට් සහ මේවා දිය වෙනවා. ඒතකොට මේවා මුළු පරිමාව තුලම ව්‍යාප්ත වෙනවා. හරි තමයි. මම මේ ඔයාලට රතු පාට නිල් පාටයි මම මේ කවලම් කරලා තියෙන මිශ්‍ර වීම තමයි මේ දම් පාටින් දක්වලා තියෙන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් හිතා ගන්න ඕනේ මේවා එකතන තියෙන්නේ නැහැ. ඒ කියන්නේ ද්‍රාවණයක් දැම්මහම අනිත් ද්‍රාවණයට මේවා ජලීය ද්‍රාවණින්ද හොඳට මිශ්‍ර වෙනවා. අර තෙල් තට්ටුවක් වගේ දැම්මා වගේ ඉස්තර වෙන්නේ නැහැ. ඒ නිසා මේක මුළු පරිමාව ව්‍යාප්ත වෙනවා. ඒතකොට සාන්ද්‍රණය අඩු වෙනවා. දැන් ඔන්න බලන්නකෝ. දැන් මේ මැග්නීසියම් සල්ෆේට් වල මොනවද වෙනස් නොවි තියෙන්නේ? මට කියන්නකෝ මේ අවසාන ද්‍රාවණය තුල මැග්නීසියම් සල්ෆේට්ගේ මවුල ගාන ආරම්භයේ තිච්ච මවුල ගානට සමානද? කවිෂ්ක මොකද කියන්නේ? කවිෂ්ක මොකද කියන්නේ? ආරම්භයේ තිච්ච මැග්නීසියම් සල්ෆේට් මවුල ගාන අවසානයේ තියෙන මැග්නීසියම් සල්ෆේට් ගානට සමානද? ඔව් හරි. හරි හොඳයි. ඕකේද? හරි. මැග්නීසියම් සල්ෆේට් මවුල ගාන වෙනස. දැන් වන්න ඒ දැන් අපිට අර ගැටලු ඉස්සරහ තිච්ච කලින් තිච්ච ගැටලුව දැන් විසඳලා දෙනවා. ඒ කියන්නේ ආරම්භයේ තියෙන මේ මවුල සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. හරි. දැන් මේකේ මම n එක මවුල කියලා ගත්තොත් එහෙම මේ මැග්නීසියම් සල්ෆේට් වල තියෙන සිම්පල් n1 මවුල කියලා ගත්තොත් එහෙම ඒක මේ අවසානකේ තියෙනවා. හරි. අන්තිම එකේ n1 තියෙනවා. මේක ගත්තොත් එහෙම n2 කියලා n2 මවුල කියන එකත් මේ අවසාන ද්‍රාවණේ තියෙනවා. ඒ නිසා මවුල සංඛ්‍යාවල වෙනස් වීමක් වෙන්නේ නැහැ. මවුල සංඛ්‍යාව කෙලින්ම මේ අවසාන ද්‍රාවණේ මේකේ මෙතන උඩින් ලියන n1 සහ n2 කියලා ඒක හැමම තියෙන ළමයි. n1 ධන n2. හැබැයි මේ මවුල සංඛ්‍යා දෙක අපිට එකතු කරන්න බෑ. මේක වෙනම ලියන නිසා මේක ජාති දෙකක් නේ වර්ග දෙකක් වුණාම මවුල සංඛ්‍යා එකතු කරන්න බෑ. මැග්නීසියම් සල්ෆේට් මවුල n1 තියෙනවා, සෝඩියම් වල n2 තියෙනවා. ඒක වෙන වෙනම මේ මතක තියාගන්න. මවුල වෙනස් වෙන්නේ නැහැ. හරි. දැන් එහෙනම් මට කියන්න පරිමාව මොකද උනේ? මේ පළවෙනි එකේ පරිමාව මම ඒක ලියන්නකෝ යටින් v1 කියලා. මේකේ පරිමාව v1. හරි. කැපිටල් V 1. හරි. මේ අවසානයේ පරිමාව අවසාන වේ. මේ සෝඩියම් පරිමාව v2. එතකොට මේකේ පරිමාව මොකද වෙන්නේ? ඒකේ පරිමාව එකතු වෙනවා v1 ධන v2 කියලා. අන්න ඒක තමයි වෙනස. මේ අවසාන ද්‍රාවණයේ පරිමාව එකතු වෙලා තුන. කියන්නේ 250යි 150 එකතු වෙලා පරිමාව 400ක් වෙලා තිනවා. එහෙනම් එකම වෙනස ළමයි පරිමාව විශාල වෙලා තිනවා 400ක් වෙලා තිනවා. මවුල සංඛ්‍යාව වෙනස්ුන්නේ නැහැ. අන්න ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ මේ ගානදී. එහෙනම් අපි දැන් අලුතින් හෙව්වොත් එම සාන්ද්‍රණ මේක යටින් මේ එක එක ද්‍රාවණවල අපිට හොයාගන්න පුළුවන් වෙයි. අලුත් සාන්ද්‍ර මොනවද කියලා. C මුලින්ම මැග්නීසියම් සල්ෆේට් හොයමුකෝ. MgSO4. හරි හරියට ලස්සන ලියන්න. එතකොට වරදින්නේ නැහැ හොඳට. කරන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පිළිවෙලට කරන්න. හරි. එතකොට මැග්නීසියම් සල්ෆේට් සාන්ද්‍රය හොයනකොට මවුල ගාන උඩින් ලියන. මවුල ගාන කලින් තීච්ච 0.05යි මවුලම තමයි එක වෙනස් වෙන්නේ නැහැ ළමයි. හැබැයි පරිමාව වෙනස් වෙනවා. පරිමාව කොච්චරද දැන්? පරිමාව දැන් 400ක් 0.4යි 0.0යි ගණන් ඩෙසිමීටර 0.4 ඇති 0.4යි ගණන් ඩෙසිමීටර dm 3. අන්න එක ලියන්න. ඔක තමයි ළඟ තියෙන අගය. පැහැදිලිද? ඔන්න අපි හොයාගත්තා මවුල ගාන සහ පරිමාව බෙදුවා. කොහොමම ලියනවා. හරි. කළු පාට දාන්නම්කෝ. හරි. ඔන්න බෙදුවා. දැන් 0.05 0.4ෙන් බෙදනකොට වෙන්නේ 0.5 බෙදීම 4. එතකොට 0.125 කියලා වෙන සාන්ද්‍රණය. මේක කලින් ළමයි ගත්ත ළමයි හිටියා හරියට අරගෙන තිබුණා. 0.125යි මවුල dm ඍණ 3 කියලා. sorry. ඍණ 3. ඔන්නම උත්තර ගත්තා. හරිනේ. කොහොනේ උත්තර ආව ළමයින්ට මේක හරිද කාව්‍ය උත්තර ආවද මේක නැද්ද? හරි සර්. හරි හොඳයි. ඊළඟට අපි හොයන ඊළඟ සාන්ද්‍රණය C NaCl සෝඩියම් ක්ලෝරයිඩ්. හරි. සෝඩියම් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණය සමාන එයාගේ මවුල ගාන. කලින් වගේම එයාගේ මවුල ගාන 0.1යි. හරි. හරි. අවසානයේ පරිමාව 0.4යි ඝන ඩෙසිමීටර dm 3. හරි. දැන් එහෙනම් අපි මේකත් බෙදනවා කලින් වගේම. එතකොට අපිට උත්තරය. හරිද? දැන් 0.1 බෙදීම 0.4 1 බෙදීම හරි කියන්නේ 0.1.5 වෙනවා. මවුල ඝන ඩෙසිමීටර dm ඍණ 3. ඔන්න උදා උත්තරේ. පැහැදිලිද දැන්? ඔන්න ඕවා තමයි උත්තර වලට එන්නේ ළමයි. මේකේ මොනවා හරි දැන් තව තේරුම් ගන්න දෙයක් උනන් තියෙනවද? ගොම්නි හරිද දැන් වැඩේ පැහැදිලිද? හරි සර්. අන්තිම ටික හරි.
හරි අන්තිමට හරි හොඳයි. හරි. ඒතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් දැන් ද්‍රාවණවල මේ සාන්ද්‍රණය හොයාගන්න. එතකොට දැන් මම මේක ටිකක් එහාටම ඔයගලන්ට අරගෙන ගියා. ඔයගලන් එහා ඒ කියන්නේ ටිකක් එහාට කියලා දුන්නා. හරි. ළඟ මේ නැතුව ගොඩක් එහාට කියලා දුන්නා. දැන් එකිනෙකට වෙනස් ද්‍රව දෙකක් අවලං කරත් පරිමා වෙනස් වීමක් වෙනවා. ඒවේ මවුල සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඒ හින්දා ඔහොම හදන්න පුළුවන්. දැන් මෙහෙමත් පුළුවන් ළමයිට. හිතමුකෝ මෙහෙම දෙයක් මම මෙහෙම ගානක් කියන්නම්කෝ මේ ගාන ලියා ගන්නකෝ. ගෙදරදි කරන්න. මේ ගාන ලියා ගන්න. ලියන්නේ. සංශුද්ධ 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 මැග්නීසියම් ක්ලෝරයිඩ් MgCl2 සංශුද්ධ මැග්නීසියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 1.9ක් ග්‍රෑම් 1.9ක් හොඳේ මේ පැත්තේ මොනවද ලියන්න අමාරු නම් මේ හොයාගන්න මම කියන්නේ MgCl2 sorry 1.9 ග්‍රෑම් සංශුද්ධ මැග්නීසියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 1.9ක් ආශ්‍රිත ජලයේ දිය කර ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 200ක් සාදා ඇත. ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 200ක් සාදා ඇත. හරි? සාදා ඇත. පරිමාව කොච්චරයිද සර්? ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 200ක්. හරි? ඝන සෙන්ටිමීටර 200ක්. C capital 200ක් සාදා ඇත. ඊට පස්සේ යන පද තවද සෝඩියම් ක්ලෝරයිඩ් NaCl තවද සෝඩියම් ක්ලෝරයිඩ් 11.7 ග්‍රෑම් ස්කන්ධයක් ග්‍රෑම් ස්කන්ධයක් ආශ්‍රිත ජලයේ දිය කර ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 250ක් සාදා ඇත. හරි? ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 250ක් සාදා ඇත. හරි? පළවෙනි කොටස පළවෙනි කොටස මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයේ MgCl2 වල මෞලිකතාව සොයන්න. මැග්නීසියම් ක්ලෝරයිඩ් වල මෞලිකතාව සොයන්න. හරි? දෙවෙනි කොටස එම ද්‍රාවණයේ
Cl minus chloride එම ද්‍රාවණයේ Cl minus chloride අයන සාන්ද්‍රණය සොයන්න. හරි Cl minus අයන සාන්ද්‍රණය සොයන්න. තුන්වෙනි කොටස සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයේ NaCl වල මෞලිකතාව සොයන්න. NaCl වල මෞලිකතාව සොයන්න. හරි NaCl වල මෞලිකතාව සොයන්න. ඊට පස්සේ හතරවෙනි කොටස ඉහත ද්‍රාවණ දෙක මිශ්‍ර කර තනි ද්‍රාවණයක් පිළියෙල කළ විට simple A magnesium 2+ සාන්ද්‍රණය සොයන්න. හරි magnesium 2+ සාන්ද්‍රණය සොයන්න. simple B sodium plus අයන සාන්ද්‍රණය සොයන්න. simple C Cl minus සාන්ද්‍රණය සොයන්න. අයන සාන්ද්‍රණය සොයන්න. හරි එතකොට මම අහුවේ අයන සාන්ද්‍රණ. දැන් මේ magnesium 2+ sodium plus සහ Cl minus අයන සාන්ද්‍රණ තමයි ABC කොටස් වල හොයන්න කිව්වේ. හරි ඔයගොල්ලෝ දන්නවනේ මේ මෞලික ස්කන්ධ ඕනේ නැහැ. ඔයගොල්ලෝ කලින් දුන්නා magnesium 24යි sodium 23යි chlorine 35.3 දුන්නා. දැන් මේකේ තියෙන වෙනස මොකද්ද ළමයි? මේ ගාන හදන්න ගියාම ඔයගොල්ලෝ දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඒක පොඩ්ඩක් කියන්නම්. යටින් වරහන් තුල ලියා ගන්න. ලියන්න. magnesium chloride MgCl2 හා sodium chloride ජලීය ද්‍රාවණවලදී මුළුමනින්ම අයනීකරණයට ලක්වේ. බලන්න පොඩක් ලිව්වා එකක් මේ විදිහට. හරියටම අහන්නකෝ. මෙහෙම මම එකක් ලිව්වා මේ විදිහට බලන්න. magnesium chloride ජලයේදී ළමයි සම්පූර්ණයෙන්ම කැඩෙනවා magnesium 2+ අයනයකටයි Cl minus අයන දෙකකටයි. ඔක තමයි සාමාන්‍යයෙන් හැටි. හරි? ඒ අහගන්න හොඳට. ඒක අපි මේ ඉස්සරහට ස්ටොයිකියමිති හා සම්බන්ධ ගැටලුවකට මම කියන්නේ මේ තාම කියලා දුන්න තුමාට මම ටිකක් එහාට ගියා. දැන් මේකේ කරේ magnesium chloride දිය කරා. magnesium chloride අණුවක් දිය කරාම ළමයි magnesium 2+ අයන එකකුයි Cl minus අයන දෙකකුයි ලැබෙනවා. ඒ හින්දා ඕගොල්ලන්ට ඒ magnesium chloride මවුල ගානින් හොයාගන්න පුළුවන් magnesium 2+ මවුල ගානයි Cl minus මවුල ගානයි. අන්න එහෙම කතන්දරයක් මේ කියලා දෙන්න. හරිද? ඒකම sodium chloride. එයා වෙනම ද්‍රාවණයක්නේ NaCl වෙනමම දිය කරාම එයත් කැඩෙන ළමයි කොහොමද? Na+ එකකටයි මම ඒකත් මෙතන කියලා දෙනවා ඔයගලන්ට මෙහෙම Na+ අයන එකකටයි තව කැඩෙනවා Cl minus එකකටයි. මේ දෙක ලියන්නේ මෙහෙම. හරි? මම වෙන් කරලා ලිව්වා. ඔන්න ඔය විදිහට. දැන් ඕගොල්ලන්ට තේරෙනවද වෙන වැඩේ? magnesium chloride ජලය දිය කරාම ඔක්කොම ටික Mg2+ සහ Cl minus වලට කැඩෙනවා. sodium chloride දිය කරාම sodium plus සහ Cl minus කියලා කැඩෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් ඕගොල්ලෝ කියනවානේ ලුණු ද්‍රාවණයක් කියලා.
ගෙදරදී කියනවා ලුණු පොල් කට්ටක් නැත්නම් අපි ඔය ලුණු ටිකක් දිය කරලා ජලයේ දිය කරලා කියනවා මේක සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් කියලා. NaCl ද්‍රාවණයක් කියලා කියනවා ඔයගොල්ලෝ. සාමාන්‍යයෙන් එහෙමනේ. ඝන සංශුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් ටිකක් ජලයට දාලා දිය කරලා ඒක ලුණු ද්‍රාවණයක් කියලා කියනවා. ලියනකොට කොහොම ලියන්නේ අපි සංකේත කරනවා NaCl AQ කියලා. NaCl AQ කියලා කිව්වට දැන් ඕක ඇත්තටම NaCl AQ තමයි. හැබැයි ඒක අයන වලට වෙන් වෙලා ඉන්නේ. Na+ AQ සහ Cl- AQ ලෙස වෙන් වෙලා ඉන්නේ. ඒ නිසා තේරුම් ගන්න ඕනේ NaCl මවුලයක් දිය කරොත් එතන Na+ මවුලයකුයි Cl- මවුලයකුයි වෙන වෙනම අයන වලින් වෙන් වෙලා ඉන්නේ. ඒ කියන්නේ අණුව දෙකට කැඩලායි තියෙන්නේ. MgCl2 තුනකට කැඩෙනවා. Mg2+ එකයි Cl- 2යි. එතකොට MgCl2 මවුලයක් දිය කරොත් මැග්නීසියම් 2+ මවුලයකුයි Cl- මවුල දෙකකුයි හැදෙනවා. පැහැදිලිද ඔයගලන්ට? අන්න එහෙම තමයි දිය වෙන්නේ. ඕනනම් මෙන්න මේ සමීකරණ දෙකත් අවශ්‍ය නම් යටි ලියා ගන්න ඔයගලන්ට උදව්වට ඒකත් උමනම් ගන්න පුළුවන් වෙයි. මම මේ ලිව්වේ MgCl2 ඊතලයක් Mg2+ එකයි Cl- 2යි. NaCl ඊතලයක් Na+ එකයි Cl- 1යි. එහෙම ලියා ගන්න අවශ්‍ය නම්. හරි. ඔය ගාන ගෙදර හදා ගන්න. හරි. හරි මම ඊට පස්සේ ඊළඟ කොටස වෙන පාඩමේ දැන් මම මේ සාන්ද්‍රණ කොටස ඇති මේක අපි තව එහාට කරගෙන යන ගණන් වලදී අපිට අහුවේ ගොඩක් ඒවා. අපි බලමු තව මේකේ ඉස්සරහා තව අලුත් පැත්තකට. දැන් මේ කතා කරේ අපි සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයකට මවුල වලින් ප්‍රකාශ කරන විදියනේ. මේ ළමයි. මේ මෙච්චර වෙලා කතා කරේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර එකක් තුල මවුල වලින් තියෙන විදිය ප්‍රකාශ කරන විදිය. නැත්නම් මෞලිකතාව. අපිට පුළුවන් ළමයි මේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල වලින් නැතුව තවත් ආකාරවලින් ප්‍රකාශ කරන්න. සමහර ද්‍රාවණ තියෙනවා මේ සාන්ද්‍රණය ඉතාම කුඩායි. හරි? මවුල ගාන ඔය 0.1 එහෙම නෙවෙයි. ඒක ගොඩාක්ම කුඩා වෙනවා. 0.000 ගණන් දී වෙන්නේ ඩෙසිමීටර එක. දැන් උදාහරණයක් විදිහට අපි ගන්න ඖෂධ වර්ගවල එහෙම තියෙන මේ එක මාත්‍රායක ඔය අයන සාන්ද්‍රය බැලුවොත් එහෙම ඇත්තටම ළමයි ඉතාම කුඩා ප්‍රමාණ. හරි? සාමාන්‍යයෙන් ඔය මේ පෙන්ඩෝල් පෙත්ත අපි ගියාන් පස්සේ අපි මේ කිලෝග්‍රෑම් එක වගේ ප්‍රමාණයකට එන්නේ නැහනේ. ඉතාම සුළු ප්‍රමාණයක මිලිග්‍රෑම් වලින් එන්නේ. හරි? ඩෙසිමීටර මිලිග්‍රෑම් වලින් සාන්ද්‍රය. අන්න ඒ වගේ අවස්ථාවලදී අපි මේ කුඩා සංයුති නිරූපණය කරන්න මේ මෞලිකතාවයට වඩා හොඳ ඒකකයක් භාවිත කරනවා. අපි ඒකට කියනවා මේ කොටස් ආකාරයෙන් දැක්වීම නැත්නම් parts per වශයෙන් නිරූපණය කිරීම. හරි? ඒ කියන්නේ මුළු ඒකක ගාණක් තෝරගෙන ඒ කොටස් ගාණක් තෝරගෙන ඒ කොටස් ප්‍රමාණය දැන් උදාහරණයක් තමයි ඔය ජලයේ දිය වෙලා තියෙන අයන සාන්ද්‍රණ. සමහරවිට අපි භාවිත කරන ලින් ජලයේ එහෙම විවිධ අයන තියෙනවනේ. ඒ අයන වල සංයුතිය ඉතාම ස්වල්පයි, ඉතාම අඩුයි, කුඩයි. ඒවා සාන්ද්‍ර වලින් ගත්තොත් එහෙම 0.0 ගණන් තමයි මවුල වලින් එන්නේ. ඒක නිසා ළමයි ඒක ප්‍රකාශ කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා අපිට ඊට වඩා හොඳට විශාලනය කරලා භාවිත කරන්න පුළුවන් ඒකකයක් අපි භාවිත කරනවා. ඒතිට අපි මේ parts per කියලා නැත්නම් අපි කියන කොටස් ලෙස දැක්වීම අපි කතා කරනවා. හරි? එහෙනම් අපි ඒ කොටසට යමු. මාතෘකාව ලියන්න ඕගොල්ලෝ. මාතෘකාව සංයුතිය කොටස් ආකාරයෙන් නිරූපණය කිරීම. සංයුතිය කොටස් ආකාරයෙන් නිරූපණය කිරීම. සංයුතිය කොටස් ආකාරයෙන් නිරූපණය කිරීම. හරි? හරි ළමයි. කොටස් ආකාරයෙන් නිරූපණය කරනකොට කරන්නේ අපි ස්කන්ධ භාගය හරි පරිමා භාගය හරි වගේක් අරගෙන අපි ඒවා ගුණ කරනවා 10 බල වලින්. දැන් උදාහරණයක් විදිහට ප්‍රතිශතය කියන එක දන්නවනේ හැම කෙනෙක්ම. ප්‍රතිශතය කියලා කියන්නේ මොකද්ද ළමයි? ළමයි අහගන්නකෝ. දැන් ප්‍රතිශතයක් දක්වන්නේ කොහොමද? ඔයගොල්ලන්ට පොඩි පන්ති වල ප්‍රතිශතය උගන්වපු විදිහ මතකද? ප්‍රතිශතය උගන්වන්නේ කිසියම් භාගයක් අපි අරගෙන ඒක ගුණ කරනවා 100ෙන්. හරිද? ප්‍රතිශතය අපි කිසියම් භාගයක් වශයෙන් දීලා ඒක 100ෙන් ගුණ කරනවා. එතකොට ඒක වාර්තා කරනවා අපි 100ට අගයක් වශයෙන් වාර්තා කරනවා. 50යි, 25යි, 5යි ආදී වශයෙන් නිරූපණය කරනවා. ඒක තමයි කොටස් වශයෙන් දක්වන ඕගොල්ලන්ට සමීප හොඳම උදාහරණය වෙන්නේ. දැන් උදාහරණයක් ළමයි බැංකුවක පොලිය නිර්ණය කරන විදිය.
කොහොමද මේක ගන්නෙ? ඕගොල්ලෝ රුපියල් 100ක් ණයට ගත්තොත් ඒගොල්ලෝ රුපියල් 10ක් අය කරන පොලිය වශයෙන් මාසෙකට. එහෙම හිතමුකෝ. එතකොට තව අවුරුද්දකට. ඒකේ අදහස රුපියල් 100ක කොටසකට මොකද වෙන්නේ? 10ක් අය කරන නැත්නම් මේ 100 කියලා අපි කොටස් 100ක් ගත්තොත් ඒ කොටස් 100කට කොටස් 10ක් අය කරනවා මොකද පොලිය වශයෙන්. ඒක අදහස් කරන්නේ හැමදෙස්සෙම රුපියල් 100ක් ගත්තාම මේ රුපියල් 10ක් අය කරන බව නෙවෙයිනේ. රුපියල් 2000ක් ගත්තොත් ඒකට අදාළව අපි හොයන්න ඕනේ. ඒ විදිහට කොටස් ගන්න. ඒ කොටස් ගන්න නිරූපණය කරන ක්‍රම තමයි ඒගොල්ලන්ගේ 110 105 ඒ විදිහට අනුපාතිකය පොලි අනුපාතයක් ලෙස නිරූපණය කරනවා. ඒ නිසා 100ට අගය කියන එක හරිම ජනප්‍රිය කොටස් ආකාරයක්. ඒ කියන්නේ 100කට අදාළව නිරූපණය කරන විදිය. හරි. ඒක අපි parts per 100 කියලා කියනවා. ඒක සාමාන්‍යයෙන් එහෙම භාවිතා කරන අඩුයි. ප්‍රතිශතයක් ලෙස නිරූපණය කරනවා කියලා කියන්නේ. parts per 100 100ට වශයෙන් නිරූපණය කරන කොටස් 100ක් ගත්තොත් ඒකේ අදාළ සංඝටකයේ තියෙන කොටස් ප්‍රමාණය අපි parts per 100 කියලා කියනවා. ඔය විදිහටම ළමයි 100ට දක්වනවා වගේම පුළුවන් 1000ට දක්වන්න. හිතන්නකෝ මෙහෙම කියලා කෙනෙක් කියනවා මගෙන් රුපියල් 1000ක් ගත්තොත් මම පොලි අය කරන්නේ 10යි. ඒ අදහස මොකද්ද? 1000ක් ගත්තොත් 10යි අය කරන්නේ. ඒ කියන්නේ කොටස් 1000කට එයා කොටස් 10ක් අය කරනවා. රුපියල් 1000ක් ගත්තොත් කොටස් මේ රුපියල් 10 කියන්නේ කොටස් 1000කට කොටස් 10ක් අය කරන පොලිය. ඒ කියන්නේ ළමයි මොන හරි රුපියල් අපි රුපියල් 1000ක්ම වෙන්න ඕනේ නැහැ. ඕන රුපියල් 1000 ඒවා 50ක් වෙන්න පුළුවන්. එතකොට ඒකට අනුකූලව කොටස් ගන්න හිතා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට අපිට 1000කට වශයෙන් දෙන්න පුළුවන්. සමහර ඒවා ඊටත් වඩා එහාට යනවා. අපේ රසායන විද්‍යාවේදී අපි 1000කට විතරක් නෙවෙයි මිලියනයට බිලියනයට දක්වා යනවා. අපි අන්න ඒ වගේ කොටස් වලින් කතා කරන අවස්ථා බලමු. මේ කියලා දෙනම් සරලව මීටත් වඩා ලේසියෙන් අපිට හදන්න පුළුවන් ගණන්. හරි. අපි එහෙම බලමු. හරි. හැඳින්වීම පොඩක් ලියලෙමු. හැඳින්වීම ලියාගමු ළමයි ලියන්න. ලියන්න. සංයුතිය නිරූපණය කිරීමේදී සංයුති නිරූපණය කිරීමේදී කවිශ්කේ ඒව තමයි කතා කරන්නේ. හරි. සංයුති නිරූපණය කිරීමේදී කිසියම් ද්‍රාව්‍යයක ප්‍රමාණය ඉතා කුඩා වන විට ඒ නිරූපණය කිරීම සඳහා කොටස් ආකාරය භාවිතා කරයි. කොටස් වශයෙන් දැක්වීම සිදු කරයි. එහිදී දහසකට කොටස් වරහන් තුල PPT හරි මම ලියන්නම් මෙහෙම හරි දහසකට කොටස් වරහන් තුල මෙහෙම සිම්පල් PPT parts per 1000 කියන එක PPT කමා මිලියනයකට කොටස් ppm වරහන් තුල ppm මිලියනයකට කොටස් හා බිලියනයකට කොටස් ppb
PPB ලෙස දැක්වීම සුලභව සිදු කරයි. මේ සඳහා සංයුති භාගය විවිධ සාධක වලින් ගුණ කිරීම සිදු කරයි. හරි ළමයි. හරි. බලමු අපි උදාහරණයක් අරගමු. මේ පළවෙනි එක මම කියලා මේ ppm කරන වෙන්නේ. sorry ppt අනුමාත්‍රිකා පළවෙනි එක දහසකට කොටස්. මෙහෙම. දහසකට කොටස්. පේන්නේ නැද්ද? යන්තම් බලන්න. හරි. හරි. ලියාගන්න පළවෙනි එක දහසකට කොටස්. ඉංග්‍රීසියෙන් parts per thousand. parts per thousand. හරි. දහසකට කොටස්. හරිද? දහසකට කොටස් වලට කරන්නේ මෙහෙමයි. දැන් ඒකෙදි වෙන්නේ මේ සංයුති භාගය ඉතා කුඩා වෙනකොට අපි ඒක විශාලනය කරනවා. හිතන්නකෝ දැන් මෙහෙමයි කියලා. දැන් මොන හරි ද්‍රාවණයක දිය වෙලා තියෙන ද්‍රාව්‍ය ප්‍රමාණය. හිතන්නකෝ ස්කන්ධ භාගය වශයෙන් ගත්තා කියලා. අපි හිතමුකෝ දැන් ඔය මිශ්‍ර ලෝහයක තියෙන කිසියම් ලෝහයක්. හරි? නැත්නම් හිතන්නකෝ යකඩ මිශ්‍රණයක තියෙන ක්‍රෝමියම් ස්කන්ධය. ස්කන්ධ භාගයක් ලෙස දුන්නාම සමහර දෙන්න පුළුවන් ඒක 1000න් 2යි. ඒ කියන්නේ 0.02යි. එහෙම දෙන්න පුළුවන් ස්කන්ධ භාගය. මේක ළමයි වාර්තා කරන්න ගියාම ටිකක් නිකන් අමාරුයි කැතයි වගේනේ. කුඩාගයක් වුණාම 0.02 වහම ටිකක් අමාරුයි වාර්තා කරන්න. ඊට වඩා හොඳයි මේක අපිට ඒකකේ ටිකක් විශාලනය කරලා දක්වන්න පුළුවන් නම්. අපි ඒ නිසා ඒ වගේ අවස්ථාවකදී සංයුති භාගය ගුණ කරනවා 1000න්. සංයුති භාගය 1000න් ගුණ කරලා අපි දානවා 1000න් ගුණ කරා කියලා කියන්න එපයි. ඒක කෙලවරට දානවා ppt කියලා. parts per thousand. එතකොට අපි කරලා තියෙන්නේ සංයුති භාගයේ විශාලනය කිරීම සඳහා 1000න් ගුණ කරලා අපි ඒකකයක් කරලා දුන ppt කියලා. ඒක තමයි මෙතන සිදු වෙන්නේ. හරි? එහෙම. මේ අර්ථ ලියන්න. මෙහිදී සංයුති භාගය 1000න් ගුණ කර 1000 1.3 1000න් ගුණ කර නැත්නම් 10 බල 3 1000න් ගුණ කර එම අගය ppt parts per thousand ppt ලෙස නිරූපණය කරයි. මෙහෙම. දහසකට කොටස් ගාන සමානයි. හරි? දහසකට කොටස් ගාන සමානයි. මොනවද? සංයුති භාගය දක්වන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. අපිට මේ එකක් තමයි පරිමා භාගය, අනිත් එක තමයි ස්කන්ධ භාගය. හරි? එහෙම. දැන් හිතන්නකෝ මෙහෙම දෙයක් කියලා ද්‍රාව්‍ය ස්කන්ධය බෙදීම මුළු ස්කන්ධය. ඕකනේ ස්කන්ධ භාගය මතකනේ එකයි කියන්න ඕනේ නෑනේ. ද්‍රාව්‍ය ස්කන්ධය බෙදීම මුළු ස්කන්ධය කියන ස්කන්ධ භාගය
ගුණ කරනවා 1000න්. මේක 1000න් ගුණ කර ගන්නවා. 1000න් ගුණ කරොත් අපි ඒක කෙලවරට දානවා ppt කියලා. parts per 1000. එතකොට තමයි මේක ppt අගය කියලා කියන්නේ. හරි? මේකට කියනවා ppt අගය නැත්නම් දහසකට කොටස්. ppt අගය මගේ මේ පෑන් පොඩක් පේනවා මදි නැත්නම් හරි? ppt අගය දහසකට කොටස් වරහන් තුල ppt අගය සමානයි ද්‍රව්‍ය ස්කන්ධයේ බෙදීම මුළු ස්කන්ධය ගුණ කිරීම 1000 ppt. එහෙම ලියා ගන්න. හරි? ඔක ලියා ගන්න කොටු කරන්න. ප්‍රශ්න දෙනවා අහන්න. අපහැදිලි වගේ පොඩක් අපහැදිලා බෝඩ් එක නම් නමුත් ඔයාලා මම කියන එක ඇහෙනවද ඉතින් දහසකට කොටස් සමානයි ද්‍රව්‍ය ස්කන්ධයේ බෙදීම මුළු ස්කන්ධය ගුණ කිරීම 1000 ppt. හරිද ppt. දහසකට කොටස් සමාන ද්‍රව්‍ය ස්කන්ධයේ බෙදීම මුළු ස්කන්ධය ගුණ කිරීම 1000යි ppt. හරි. ඔය විදිහටම ළමයි දැන් ඔයක ස්කන්ධ භාගයක් පිළිබඳ දෙන්න ඕනේ නැහැ. පරිමා භාගයක් ලෙස දෙන්න පුළුවන්. ඒ නිසා මේක කොටු කරන්නේ ඊට යටින් ආයසරයක් ලියන්න දහසකට කොටස් ගාන සමානයි ද්‍රව්‍යයේ පරිමාව බෙදීම මුළු පරිමාව ගුණ කිරීම 1000 ppt. එහෙමත් පුළුවන්. හරි? එහෙමත් ලියා ගන්න. ආයෙත් මම ppt අගය සමානයි ppt අගය සමානයි ද්‍රව්‍යයේ පරිමාව බෙදීම මුළු පරිමාව ගුණ කිරීම 1000යි ppt. මේකත් කොටු කරගත්තා නම් හරි. හරිද? හරිද? ඕක තමයි දහසකට කොටස් නිරූපණය කරන විදිය. හරි? හරි ළමයි. ඊට පස්සේ දැන් එතකොට මෙතනදී වෙන්නේ ලොකු දෙයක් නෙවෙයි කියලා ඔයගොල්ලන්ට අදහසක් දැන් ඇවිල්ලා ඇති. ඕකට මතක ඇති මොන හරි දෙයක ප්‍රතිශතය හොයන විදිය. ප්‍රතිශතය හොයන්න මොකද ඔයගොල්ලෝ කරේ? ළමයින්ට මතකද මොන හරි ද්‍රව්‍යයක් හරි මොන හරි දෙයක ඕලෙල් පන්ති අපි කරා හරි ප්‍රතිශතය හෙව්වේ කොහොමද? අදාළ භාගය අපි ගුණ කරා 100%ෙන්. එතකොට අපි අර 100ට ලකුණෙන් තමයි කියන්නේ මේක ප්‍රතිශතයක් බව. ඒ වගේම මේක 1000න් ගුණ කරොත් අපි දානවා ppt කියලා. ඒතර අපි හඳුනගෙන තියෙන්න ඕනේ මේ කරලා තියෙන්නේ අදාළ සංයුති භාගය 1000න් ගුණ කරලා තියෙන්නේ. ඒතර සංයුති භාගයට අපි ගන්නෙ ස්කන්ධ භාගය හෝ පරිමා භාගය විතරයි. මේ දෙක තමයි සාමාන්‍යයෙන් ගන්නෙ. එහෙම කරාම අපිට පුළුවන් එකේ මේක දක්වන්න නිරූපණය පුළුවන්. හරි. එහෙම තමයි සිදු වෙන්නේ. හරි. ඊළඟට මම කතා කරනවා දහසකට කොටස් ඔච්චරයිම කියන්නේ. ඊට පස්සේ ගණන් හදන වෙනම බලමු. දෙවෙනි කොටස රුල කරගෙන මිලියනයකට කොටස්. මිලියනයකට කොටස්. හරි? මිලියනයකට කොටස්. වරහන් තුල ppm. හරි? මිලියනයක් කියන්නේ m වලින්නේ මිලියන් කියන එක parts per million. හරි? ඒ නිසා ppm කියලා කියනවා. ppm අගය.